ඒක ඉස්සෙල්ලත් අපි කතා කරලා තියෙනවා. මේක ඔබට හරියම වැදගත්. ඒක නිසා අපි නැවතත් කතා කරමු. නිවැරදිව ධර්මානුකූලව සංඝයා වහන්සේලාට දානයක් පිරිනමන්නේ කෙසේද? මහත්ඵල මහානිසංස වන ආකාරය. ඔබ දන් දෙන පිරිසක්. ඒක නිසා තමයි ඔබට මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ දානයක් මහත්ඵල මහානිසංස විදියට දෙන්නේ කොහොමද කියලා. ඒතර විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා සංඝයා වහන්සේලාට. මේ ලෝකේ මිනිසුන්ට දෙන දාන අතරේ උතුම්ම දානය තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානය. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානය මහත්ඵලයි මහානිසංස. ඒ ප්‍රශ්නේ තියෙන්නේ අපි මෙච්චර දන් දීලා ඇයි අපේ ආච්චි අම්මව ගොඩ දාගන්න බැරි කියලා මිනිස්සු මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. දැන් අපේ තාත්තා මැරෙලා දැන් අවුරුදු 20ක් වෙනවා. කෙනෙක්ගෙන් අහුවම තාත්තා කොහෙද ඉන්නේ කියලා තාත්තා අහවල් දන ගහක් අමුදුනේ ඉන්දියා කියලා කියනවා. නැත්නම් අහවල් දන කුස්සිය දොර මුල්ලේ හිටියා කියලා කියනවා. නැත්නම් අටුව උඩ දුවනවා කියලා කියනවා. ඉතින් අපි දැන් අවුරුදු 20ක් තිස්සේ දන් දුන්නානේ. අවුරුදු 20ක් තිස්සේ හාමුදුරුවන්ට දන් දුන්නා අපි. නමුත් ඇයි එයාට පින් අනුමෝදන් කරගන්න වෙන්න බැරි වුනේ එහෙනම්? ඔය ප්‍රශ්නේ මගෙන් නගලා තියෙනවා මිනිස්සු. මම ඒගොල්ලන්ට දුන්න උත්තරේ තමයි උත්තර දෙකක් තියෙනවා ඔකට. එකක් තමයි ඒ ඔබගේ ඥාතියා පින් ගන්න සුසුගත්තක නෙමෙයි ඉන්නේ එක්කෝ. එහෙමත් නැත්නම් ඔබ දන් දෙන්න දන්නේ නැහැ. දානයක් දෙනවා කියන්නේ පින්වතුනි මෙන්න හාමුදුරනේ බත් ටික කාලා බීලා ඉන්නකෝ කියලා දීලා එන එක නෙමෙයි. එහෙම නැත්නම් හාමුදුරුවෝ ගාථා පාඨයෙන් කියනවා ගිරව් වගේ ඒ ගාථා පාඨයෙන් කියලා හාමුදුරුවෝ පුටුවපු නේ ඔය දන් වළඳනකොට ඔය ටික බෙදලා ගෙදර එන එක නෙමෙයි. දානයක් දෙනවා කියන එක පින්වතුනි ඒකට හාත්පසින්ම වෙනස්. ඒ දානයක් දෙන්නේ ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඉස්සෙල්ලා කාටද මේ දානේ දෙන්නේ කියලා. ඒ දානේ දෙන්නේ සංඝයා වහන්සේලා. එහෙනම් ඔබ මුලින්ම දැනගෙන ඉන්නවා සංඝයා වහන්සේ කියන්නේ කවුද කියලා. ඒ සංඝයා වහන්සේ කියන දේ පටන් ගන්න ඔබ යන්න වෙනවා සාරිපුත්‍රයන් වහන්සේ ගාව. සංඝයා වහන්සේ කියන්නේ කවුද කියලා දැනගන්න. සරියුත් මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා බලන්න වෙනවා සංඝයා වහන්සේ කියන්නේ කවුද කියලා. උන්වහන්සේලාගේ ගුණ පිළිබඳ Tamanට පුංචි හරි අවබෝධයක් තියෙන්න වෙනවා. අන්න එතකොට ඔබ දන්නවා ඔබ මේ දානේ දෙන්නේ කාටද කියලා. ඒකයි මූලික වශයෙන්ම දැනගන්න ඕනේ. ඔබ ධර්මයේ තුල නැත්තම් පින්වතුනි ඔබට සංඝයා වහන්සේ කෙනෙක් දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. සංඝයා වහන්සේ කියලා කියන්නේ අර චීවරය අසින්න මිනිස්සයා නෙවෙයි පින්වතුනි. සංඝත්වය ලබාගත් උත්තරමය. සංඝ කියන නමට ලොකු තේරුමක් තියෙනවා. සංඝ කියලා කියන්නේ පින්වතුනි සං කියන ඉපිදි මෙරි යන සකස් වෙන මේ එකතුව ගසා දාපු උත්තරමයන්ට සම්පූර්ණයෙන්ම බිඳ දාපු උත්තරමයන්ට සංඝ කියලා කියන්නේ. එතකොට මේ සංඝසා දාපු උත්තරමය කියලා කියන්නේ හරිම ශ්‍රේෂ්ඨ જાතියක්. රාගය මුළු මනින්ම ඡය කරපු, ද්වේෂය මුළු මනින්ම ඡය කරපු, මෝහය මුළු මනින්ම ඡය කරපු උත්තරමය පිටසක්. අන්න ඒකටයි සංඝත්වය කියලා කියන්නේ. ඔබ දානයක් පිරිනමන්නේ සංඝයා වහන්සේට මිසක් හාමුදුරුවෝ පිරිසකට නෙමෙයි. සංඝ රත්නය උදෙසා පූජා කරන්නේ. ඒ සංඝ රත්නයට සාරිපුත්‍රයන් වහන්සේ අයිති. මහා මොග්ගල්ලාණන් වහන්සේ අයිති. ආනන්ද මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී වශයෙන් හිටපු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අයිති පිළිගන්න. අන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා තමයි ඔබ දානයක් පූජා කරන්නේ. ඒ විතරක් නෙමෙයි. අද මේ වෙලාවේ වැඩ සිටිනා වූ රහතුන් වහන්සේලා සිහි කරලා ඒ වගේම අනාගතයේදී පහළ වෙන්න සිටිනා වූ රහතුන් වහන්සේලා සිහි කරලා ඔබ මේ දාන පූජා කරන්නේ. ඒක නිසා තමයි හාමුදුරුවෝ එක වාක්‍යයක් කියන්නේ. ඉමම් බික්ඛං සපරික්ඛාරං සහත්ත පරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම. බික්ඛු සංඝයා උදෙසා මේ සියලු දේ පූජා කරනවා කියලා. තුන් කාලාත්‍රෙම වැඩ සිටින බික්ඛු සංඝයා වහන්සේලා උදෙසා ඒක පූජා කරනවා. ඒකයි කියන්නේ මේක මහත්ඵලයි මහානිසංසයි. ඔබ හරියට දැනගෙන මේ දානය දුන්නොත් ඒක පින. වැඩි වෙනවා පිටුදුන ඔබ ධර්මයේ තුල යද්දී. ධර්මය අවබෝධ කරගෙන ඉදිරියට ඇදෙද්දී ඔබට ඔය ශ්‍රද්ධාව කියන එක වැඩි වෙනවා. මම එදත් කිව්වා ශ්‍රද්ධාව කියලා කියන්නේ අද ඔය මනුස්සෙන්ට තියෙන භක්තිය එහෙම නෙමෙයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසයක්. විශ්වාසයක් එන්න නම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්න ඕනේ. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ ධර්ම රත්නය කෙරෙහි හෝ ආර්ය සංඝයා වහන්සේ කෙරෙහි අතල වූ විශ්වාසයක් හටගන්නවා. අන්නේ අතල වූ විශ්වාසය ටිකින් ටික මෝරගෙන එද්දී ඔබට අවබෝධ වෙනවා මේ සංඝත්වය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔබ දන්නවා මම මේ සංඝයා වහන්සේ උදෙසායි මේ දානය පූජා කරන්නේ. මෙච්චර ශ්‍රේෂ්ඨ වෙච්ච පුද්ගලයෙකු නිසා මට මේ දානයක් පූජා කරන්න ලැබීම පවා මහ පිනක්. ඔබ දැකලා නැත්නම් දම් බාර අරගෙන දාන දෙන්නේ නැතුව ලංකාවට යන උදවිය මේ රටේ ඉඳලා. හදිසිය ආනේ අවතගුණනේ හාවදද මම ලංකාවට යනවා. ගිහිලා ඒක දාන දෙන්න. එච්චර සරලව මේක දකින්න හිතලා බලන්න හිතවල මොනවද තියෙන්නේ කියලා. සංඝයා වහන්සේ කියන්නේ පින්වතුනි ඔබට ශ්‍රී දලදා හාමුදුරන්ට දානයක් පූජා කරන්න ලැබුණොත් ඔබ ඒ දේ කරනවද? දලදා හාමුදුරන්ට දානයක් පූජා කරන්න ලේසියෙන් හම්බ වෙනවද? ඒක මහා කලාතුරකින් ලැබෙන භාග්‍යයක්. දලදා හාමුදුරන්ට දානයක් පූජා කරනවා. ඔබ මේ කලාතුරකින් ලැබෙන භාග්‍ය දැන් ඔබට ලැබුණා.
හදිස්සිය ඔබට පණිවිඩයක් එනවා. හෙට අහවල් තැනට එන්න වැඩ වගේක් තියෙනවා කරන්න. දැන් ඔබ යනවා. ඔබ කවදාවත් යන්නේ නැහැ. හේතුව මොකද? ඔබ දන්නවා ඒක තියෙන වටිනකම. ඒක නිසා ඔබ කවදාවත් යන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන් මේ දානෙට සහභාගී වෙලා ඒ දානෙ පූජා කරනවා. මොකද ඔබට එතන තියෙන වටිනකමක්. මොකද හේතුව ඔබ දන්නවා ඒ කවුද? තථාගතයන් වහන්සේ. ඔබ තුල ගරුත්වයක් තියෙනවා ඒ තථාගතයන් වහන්සේගේ දලදාවක් විතර තියෙන්නේ කියලා. නමුත් අද පන්සලට දානයක් පූජා කරන්න ගියාම බොහෝම සරලව තමයි ඒක ගන්නෙ. ඒ සරලව ගන්න හේතුව තමයි මේ පිළිබඳ තියෙන අවබෝධය. බොහෝම සරල වූ අවබෝධයක් තියෙනවා. මිනිස්සු දන්නේ නැහැ මේ සංඝරත්නය කියලා පූජා කරන්නේ කාටද කියලා. ඒක නිසා පින්වතුනි ඔබ හොඳට මතක තියාගන්න සංඝරත්නය කියලා ඔබ මේ පූජා කරන්නේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ විතරක් නෙමෙයි. සමහර වෙලාවට අපේ මිනිස්සු මොකද කරන්නේ? හාමුදුරුවන්ගේ වගතුව ටික ඔක්කොම හොයාගෙන ඉවරලා අර හාමුදුරුවෝ මෙහෙමයි මේ හාමුදුරුවෝ මෙහෙමයි කියලා වර්ගීකරණයක් කරගන්න. වර්ගීකරණයක් කරගෙන අපෝ ඔය හාමුදුරුවෝ දන් දෙනවට වඩා හොඳයි බල්ලන්න දන් දෙන්නේ. ආදී වශයෙන් මහා මෝඩ ක්‍රියාවලින් සිද්ධ කරනවා. මෝඩ වචන කතා කරනවා. කතා කළා මහා අපරාධයක් කරගන්නවා ජීවිතේ. මම එදත් ඔබට කිව්වේ ඒකයි පින්වතුනි. අද මේ සද්ධර්මයේ අපි තුල තියෙන්නේ ඔය කියන හාමුදුරුවෝ නිසා. රහතන් වහන්සේලා නිසාම නෙමෙයි. බුද්ධ චීවරය ඇඟ දාගෙන සිටින සියලුම දෙනා උත්තමයි. ඒක නිසා අපිට වචනයක්වත් කියන්න බෑ උන්වහන්සේට. ඔබට තියෙන උන්වහන්සේ මොන හාමුදුරුවෝ ගත්තත් ඒ හාමුදුරුවෝ තුල ඔබට දකින්න තියෙන කාවද? සාරිපුත්‍රයන් වහන්සේ. වෙන කාවත් නෙමෙයි. සාරිපුත්‍රයන් වහන්සේ දකින්න. ඔබ සාරිපුත්‍රයන් වහන්සේව දකින්නවා නම් හැම හාමුදුරුවෝ කෙනෙක් තුලම ඔබ වදින්නේ පින්වතුන් නලල විමතිය. එහෙම නොවේ නම් ඔබ සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. උන්වහන්සේගේ ගුණ මොනවද කියලා දන්නේ නැහැ. අවබෝධ කරගන්න. ඔය හැම හාමුදුරුවෝ කෙනෙක් තුලම වැඩි ඉන්න පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඔබ දන් දෙන්නේ ඒ උත්තමයන්. ඔබ ගෙදරට වඩම්මන්න යන්නේ ඒ උත්තමයන්. සාරිපුත්‍රයන් වහන්සේ ගැන එක ගුණයක් මම කියන්නම්. සාරිපුත්‍රයන් වහන්සේට දෙවිවරු පුදුම ප්‍රියයි. මේක දේව භාෂාවෙන් කිව්වම තේරෙනවා අපේ මිනිස්සු. මොකද අද අපි යනවනේ දෙවියන්ගේ පස්සේ. බෞද්ධ සමාජය දෙවියන්ගේ පස්සේ කියන ඇසිවිතර දෙවියෝයි මිනිස්සුයි එකට ජීවත් වෙන්නේ. අද අපි භාගයක් හින්දුනේ. අවබෝධයක් නැතුව දෙවියන්ගේ පස්සේ යනවා. මම මේ දෙවියන්ට නිගා කරනවා නෙමෙයි. දෙවියෝ ඉන්නවා දෙවියෝ මිනිස්සුන්ට උදව් කරන ඒ ඔක්කොම හරි. අපේ බෞද්ධ සමාජය දෙවියොත් එක්ක ජීවත් වුණා මිසක් දෙවියන්ගේ පස්සේ කියන පූජා වට්ටි උස්සගෙන. මෙන්න මේ පළතුරු වට්ටි අරගෙන පිටට පිට වෙලා සස්වාන් 10කට බුදු වෙන්න හාමුදුරුවනේ කියලා කියන්නේ නේ දෙවියන්. අපේ සිංහල බෞද්ධයෝ ඒ කාලේ හිටපයි දෙවියෝ පස්සේ කියන හැටි කිව්වේ. දෙවියෝයි මිනිස්සුයි එකට ජීවත් වුණා. මොකද මිනිස්සු තුල තිබුණේ දේව සංකාර. මිනිස්සු දේව සංකාර වඩද්දි දෙවියෝ මිනිස්සුන්ට ලං වුණා. ඒක නිසා තමයි මේ මිනිස්සු දෙවියන්ට යම් යම් දේවල් කියන්න පටන් ගත්තේ. අපේ ඉතිහාසයේ කවදාකවත් ඔබ අහලා තියෙන දෙවියන්ට පූජා වට්ටි දීපු කතාව. කවදාකවත් අහලා නැහැ. ඔය හැම දෙයක්ම ආවේ හින්දුන්ගේ. අපේ ඉතිහාසෙ තිබ්බා. ගෝයන් කපලා පාගලා ගෙට ගත්තාම පළමු කොටස තථාගතයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානයක් කොට පිළියෙල කළ දෙනවා. අන්න ඒක එළවි වෙලක් තිබුණා. දෙවනි කොටස දෙවියෝ උදෙසා පූජා කරනවා. ඒකට කියනවා දේව දානය කියලා. අදටත් ලංකාවේ ගෙවල් දේව තියෙනවා දේව දාන. පරණ ගෙවල් වල. ඒ දේව දාන දෙන වෙලාවේ මිනිස්සුත් ඒ මිනිස්සු තමයි ඒක කන්නේ. දෙවියන්ගේ කොටහ. දෙවියන්ට පූජා කරලා දෙවියන්ට පින් දෙන්න. දෙවියන්ටත් පින් රැස් කරගන්න දෙවියන්ගේ කොටස මේක. දෙවියන්ට ඒක තමයි ඒක තියෙන හරි අර්ථය. අපේ මිනිස්සු ඒක දන්නේ නැහැ. හැබැයි තාම කරනවා. ඒකත් හොඳයි. पण දෙවියන්ගේ කොටස දෙවියන්ට පූජා කරලා ඒක නැවතත් අරගෙන මිනිස්යන්ට දෙනවා. මොකද දෙවියන්ට කුඹුරු කොටන්න බැහැ. දෙවියන්ට කුඹුරු නෑනේ කොටන්නේ. ඒක නිසා දෙවියන්ට ධන දාන්නේ ලබා ගන්න බැරි නිසා මොකද කරන්නේ? දෙවියන්ට කොටස පූජා කළාට පස්සේ දෙවියන්ගෙන් ඒක නැවත අරගෙන අර සිය ගමේ ඉන්න හැම මිනිස්යන්ටම පොඩ පොඩ දෙනවා කන්න කියලා. ඕකට මතක ඇතිව පරකොල එහෙම දාලා නේද? දැන් බිම ඉඳගෙන බිම මේ මාගලක් එලාගෙන ඔක ඉඳගෙන ගමේ ඉන්න සීලමු දෙන්න ආවිල්ලා ඒ දාන්නේ කනවා. ඒ කරලා ගිහලා දෙවියන්ට පින්වල මොදන් කරනවා. අන්න එහෙමයි ඒක සිද්ධ වෙන්නේ. හින්දුන්ගෙන් තමයි ඔය දෙවියෝ පස්සේ ගිහිල්ලා දේවාල හදාගෙන ඔය පස්සේ යන්න පටන් ගත්තේ හින්දුන්ගේ. අන්න එහෙමයි අපේ බෞද්ධයෝ දන් දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බල්ලන්ට දානයක් දෙනවා බලු කපුටන්ට. අදටත් තියෙනවා ගම් වල බලු කපුට දානයක් දෙනවා. ඊළඟ කුඹුරේ සියලුම මේ ගොයන් ටික කපන්නේ නැහැ. පොඩි ලියදි කෑල්ලක් ඉතුරු කරනවා. මොක්කුන්ටද? කුරුල්ලන්ට. කන්න. ඒ සියලු දාන කොටසට තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් අර ප්‍රමුඛ වෙච්ච දානේ දැන් මම මේ දෙවියන්ගේ භාෂාවෙන් මේක කියන්නම් කියලා කියන්න හේතුව තමයි එතකොට බොහෝම තද බලලට ඔළුවට වදිනවා. මේ පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ ගැන මම යමක් කතා කරන්නේ. කොච්චර බල සම්පන්නද කියලා හිතාගන්න. මොකද වෙන කියන්න දෙයක් නැහැනේ. මිනිස්සෙක් ගැන කතා කරලා බල සම්පන්නයි කියන විදිහක් නැහැ. මිනිස්සු හැමෝගෙම ඔළුවේ තියෙනවා දෙවිවරු කියන්නේ. දෙවිවරු බල සම්පන්නයි ඒක ඇත්ත. දැන් මම කියන්නම් දෙවිවරුගේ බල සම්පන්නම කෙනෙක් පිරිසක් ගැන. දෙවිවරුන්ට තලා බල සම්පන්න කෙනෙක් තමයි මහා බ්‍රහ්මයා කියන්නේ. අහලා තියෙනනේ ලෝකේ වැවුව කියලා කිව්ව හින්දුන් විශ්වාස කරන මහා බ්‍රහ්මයා. ඊට වඩා බල සම්පන්න කෙනෙක්. සාරිපුත්‍රයන් වහන්සේ යම් අවස්ථාවක අසනීප වුණා. ඒ අසනීප වෙලා ඉඳද්දී උන්වහන්සේ දිවසින් බැලුවා තමන්ගේ අම්මා ගැන. තාමත් මිත්‍යා දෘෂ්ටිකයි. මොකද දරුවෝ 7 දෙනෙක් ඉන්නවා පවුලේ 7 දෙනාම පැවිදි වෙලා. බුදුහාමුදුරුවෝ බද්ද වෛරෙන් හිටියේ. මගේ දරුවෝ 7 දෙනාම මට නැති කළා ඉතින්. 4 දෙනෙක් වුණා සාසනේ අගතන් දුර්ගමක් ලැබුණා.
වැඩිමල්ම කෙනා තමයි සාරිපුත්‍රයන් වහන්සේ. උන්වහන්සේ තමයි තථාගතයන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා. නමුත් තාම අම්මා මිත්‍යා දෘෂ්ටික. මරලා අපාගත වෙන ඉතිරියට වැඩි. තථාගතයන් වහන්සේ කෙරෙහි ද්වේෂ සහගත වීම නිසා. උන්වහන්සේ මේක දිවසින් දැකලා උන්වහන්සේ තීරණය කළා මම මගේ අම්මට පිට වෙන්න ඕනේ මේ වෙලාවේ. නැත්තම් මිනිස්සු මට දොස් නගයි කාලෙකදී. හැබැයි අම්මා හරි තරහෙන් ඉන්නේ. අම්මා ඉන්න ගමට ගියා. යන අතරතුර පොඩි කොල්ලෙක් අතේ පණිවිඩයක් ඇහුවා අපි එනවා කියලා කියන්නේ. ඒ වෙලාවේ අම්මා හිතනවලු දැන් නම් එපා වෙලා එනවා. කොහේ ආපුද? දැන්වත් තේරිලා නම් හොඳයි. එන්න කියලා අවසර දුන්නා. ඒ වගේම මේ සාරිපුත්‍රයන් වහන්සේට පිළියෙල කළ දුන්නා උන්වහන්සේ ගිහි කාලේ හිටපු කාමරේ. දැන් උන්වහන්සේ මොකද මහා භික්ෂු පිරිසක් හැදලා දැන් ඒ ගෙදර වැඩ සිටිනවා. රාත්‍රියේ උදා වුණා. රාත්‍රියේ උදා වුණාම මේ අම්මා පුත්‍ර ස්නේහය තියෙන නිසා සාරිපුත්‍රයන් වහන්සේ ඉන්න කුටිය ඇතුල් වෙන දොර ගාව නිම ඉඳගෙන ඉන්නවා. මධ්‍යම රාත්‍රිය වෙනකොට මේ අම්මා දකිනවා හතර දිශාවම මහා ආලෝකයක් ඇති වෙනවා. හතර දිශාවම උල්කාපාතයක් කඩා වැටෙනවා වගේ. මහා විශාල එලි හතරක් පාට හතරකින් එලි හතරක් ඇවිල්ලා එකම එලියක් බවට පත් වුණා. පත් වෙලා ඒ එළිය ගියා අර කාමරය ඇතුළට. ඒ එළිය ගියා අර කාමරය ඇතුළට. දැන් අම්මට හරි ප්‍රශ්නයක් මේ මොකද්ද මේ උනේ කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් නැවතත් ඒ එළියට ඇවිල්ලා හතරකට පිටලා ගියා. ආයි ටික වෙලාවකට පස්සේ ඒ එළි හතරම අභිභවාගිය තවත් එක ආලෝකයක් ආයි ආවහසිලා. ඇවිල්ලා අර කාමරයට ඇතුළට. ආයි ටික වෙලාවකින් පස්සේ එකක් ගියා. ආයි ටික වෙලාවකින් පස්සේ ඒ එළිය වගේ 10000 ගුණයක එළියක් ආයි ආව ඇතුළට. කළා යන්නේ. ඒ වෙලාවේ කාමරය ඇතුළේ හිටපු භික්ෂුවකගෙන් අහනවා අර අම්මා අර කවුද මුලින් ආවේ එළි හතරක් ඇවිල්ලා ඒක එළියක් වෙලා ඇතුළට ගියේ. ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා අම්මේ ඒ සතරවරම් රජදරුවෝ. දුතරාද විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් රජදරුවෝ චාතුම් මහ රාජිකයේ අධිපති ඒ හතර දෙනා ඇවිල්ලා මේ ඔබතුමියගේ පුතා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ අසනීප වෙලා ඉන්න නිසා පින්වත් කරගන්න කියලා උන්වහන්සේට අපෝපස්ථාන කරන්න ඉල්ලීමක් කරන්න ආවේ. කවුද මේ දුතරාද විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ. ඒ කියන්නේ ගන්ධබ්බේන්ට අධිපති, කුම්භාණ්ඩේන්ට අධිපති, නාගයින්ට අධිපති, යක්ෂයින්ට අධිපති. යක්ෂය කියලා කියන්නේ මේ ගෙවල් අසලින් ඉන්න මල පෙරේතය නෙමෙයි. මහා බල සම්පන්න ලස්සන පිරිසක් යක්ෂ කියලා කියන කොටාසේ. ඔය ඒකේ තියෙන අර පුංචි පුංචි කොටස් තමයි මේ විරූපී විදිහට ඉන්නේ. චාතුම් මහා රාජිකය කියන පළවෙනි දිව්‍ය ලෝකේ ඔය හතර දෙනාගේ රාජධානි හතර තමයි හිටලා දෙන්නේ. ඒ හතර දෙනා තමයි අර ආවේ. කාව වන්දනා කරන්නද? සාරිපුත්‍රයන් වහන්සේ වන්දනා කරන්නේ. පින් රැස් කරගන්න. අනේ ස්වාමීනි ඇවිල්ලා වැඳ වැටලා ඉල්ලනවා අනේ ස්වාමීනි අපිට පින් රැස් කරගන්න ඔබ වහන්සේට උපස්ථාන කරන්න අවසර දෙන්න. ඒ වෙලාවේ සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ මොකක්ද? නෑ මට උපස්ථාන කරන්න මේ වික්ෂු පිරිස ඉන්නවා. ඔබලා මහන්සියන අවශ්‍යතාවයක්. බොහොම කනගාටුවෙන් නැවතත් යනවා. ඔන්න සාරිපුත්‍රයන් වහන්සේ. මිනිස්සේ කොච්චර ශ්‍රේෂ්ඨද? සාතුම් මහරජා කියන ලොක්කෝ හතර දෙනා ඇවිල්ලා දන ගහලා වැඳලා බිම පෙරලි වැඳලා අනේ ස්වාමීන් වහන්සේට අප උපස්ථාන කරන්න අවසර දෙන්න. ඊට පස්සේ ආවේ කවුද? දෙදෙව් ලොවට අධිපති. සාතුම් මහරජිකයා තාවතින්සයත් කියන දිව්‍ය ලෝක දෙකටම අධිපති. සක්‍ර දේවේන්ද්‍රයාවේ ඇවිල්ලා දන ගහලා වැඳලා ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේට අතනීපයි කියන ආරංචියට ආවේ මට ඔබ වහන්සේට අප උපස්ථාන කරන්න මට අවසර දෙන්න. ඒක මගේ දෙව් සැප පිණිස හේතු වෙනවා. කාලාන්තරයක් මේ තනතුරේ ඉන්න හේතු වෙනවා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මට දෙවිවරුන්ගේ අපෝපස්ථාන ලබන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ දෙවිවරු කෙරෙහි තියෙන තරහෙන් එහෙම නෙමෙයි පින්නතුනේ. එහෙම කරන්නේ. දෙවිවරුත් එක තරහක් නැහැ උන්වහන්සේට. එහෙම ගත්තා නම් එහෙම මොකද්ද මිනිස්සු කියන්නේ? සමන බවත් ගෞතමයන්ගේ වික්ෂු පිරිස ඉර්ධිපාල දෙවිවරුන්ගෙන් වැඩ ගන්නවා කියලා කියයි. ඒක නිසා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනියට ආවික මහා බ්‍රහ්මය. මහා බ්‍රහ්මය හැවිලා උන්වහන්සේගේ දෙපා මුල වැඳ වැටිලා අහනවා අනේ ස්වාමීනි මට ඔබ වහන්සේට අපෝපස්ථාන කරන්න අවසර දෙන්න. මහා බ්‍රහ්මය ඔතනින් එහාට මේ මිනිස්සු දන්නේ නැහැ. Hindu මිනිස්සුත් මහා බ්‍රහ්මයාගෙන් එහාට මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. මහා බ්‍රහ්ම කියලා කියන්නේ පින්වතුනි තුන්වෙනි බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා දිව්‍ය ලෝක 6ට පස්සේ. බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය. ඔය කියන්නේ තුන්වෙනි එක. තව 13ක් උඩටත් තියෙනවා. කිසිම කෙනෙක් දන්නේ නැහැ ඒව ගැන. ඒ මහා බ්‍රහ්මයනේ ලෝකෙම වැවුනේ. ඉතින් ලෝකෙම වැවුවා නම් එතනින් උඩට තව මුකුත් තියෙන විදිහ නැහැ. ඒක නිසා දන්නේ නැහැ. දන්නේ එතන යනකම් විතරයි. අන්න එතනින් තමයි දැන් මේ කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. එතන ඉන්න ලොක්ක තමයි මේ ඇවිල්ලා. මහා බ්‍රහ්ම. හින්දුන් හිතාගෙන ඉන්නවා මහා බ්‍රහ්මයා තමයි ලෝකෙ නැවෙන්නේ කියලා. අන්නේ මහා බ්‍රහ්මයා තමයි දැන් මේ වැඩලා ඉන්නේ. ඒ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වුණා. ඒ වෙලාවේ අර අම්මගේ හිත පැහැදෙන්න පටන් ගත්තා. ඇයි? ඒ අම්මලා කාවද අදහගෙන හිටියේ? කාවද අදහගෙන හිටියේ? මහා බ්‍රහ්මයා. දැන් මේ අම්මා කල්පනා කරන්න පටන් ගන්නවා මගේ පුතා මෙච්චර ශ්‍රේෂ්ඨද? මේ මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා මගේ පුතා වන්දනා කළා නම් මගේ පුතාගේ ශාස්ත්‍රූවරයා මොනතරම් ශ්‍රේෂ්ඨද? අද පටන් මම බුදුන් සරණ යනවා කියලා හිතලා. දැන් හිතලා බලන්න තියෙන්නේ මේ සංඝ පරම්පරාව කියන එක මොනතරම් ශ්‍රේෂ්ඨ පරපුරක්ද කියලා. නිකන් හිතලා බලන්න.
මේ සුළුවට දකන්න පුළුවන් පරපුරක් නෙමෙයි සංඝ පරම්පරාව කියලා කියන්නේ. සුළුවට දකන්න බෑ. සුළුවට දකන්න ගිහිල්ලා මහා විනාශයක් මිනිස්සු උදා කරගන්නවා තමන්ගේ ජීවිතවල. ඒ වගේ උත්තරමයකට දානකට ආරාධනා කරලා ඔබට දාන දෙන්න බැරි වුණොත් එන්නේ මොකද වෙන්නේ? ඌමනාවෙන් දාන පැහැදිලිවොත් ඒකට වඩා දෙයක් මුදුන්පත් කරගෙන නිකන් හිතලා බලන්න. ඔබ දානට ආරාධනා කරනවා උන්වහන්සේලා දාන දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා. උන්වහන්සේලා වෙන කෙනෙක් දානට ආරාධනා කරොත් උන්වහන්සේලාගේ ප්‍රතික්ෂේප කරනවා. මට ආවල් දෙන්න දානයක් තියෙනවා. ඔබ මොකද කරන්නේ? මට හදිසි වැඩක් තියෙනවා කියලා ඒ දාන ප්‍රතික්ෂේප කරලා ගියොත් මම ඔබට නෙමෙයි කියන්නේ. මේක සමනය කරන හැම පිළිසෙකම. ඔබ මොනතරම් පාප කර්මයක් කරගත්තා නේද? සාධාරණම හේතුවක් කරන්නම දෙයක් නැති හේතුවක් නම් උන්වහන්සේගේ සමාවෙදක මේ දේ කරන්න කමක් නැහැ. ඔන්න ඕවැම් පින්වතුනි මහා පාපයක් රැස් වෙනවා තමයි. ඒ වගේම අර සංගුණ අවබෝධයක් නැතුව දාන දෙන්න පටන් ගත්තට පස්සේ පටන් ගත්ත වෙලේ ඉඳලා අර ඇවිල්ලා ඉන්න හාමුදුරුවන්ගේ අද බුද ටික තමයි Tamanට පේන්න පටන් ගන්නේ. ඇයි? සංඝයා දැකලා නැහැ නෙමෙයි ඉස්සෙල්ලා. දැකලා තියෙන හාමුදුරුවෝ විතරනේ. ඒ හාමුදුරුවෝ බුද්ධ ජන වෙන්න පුළුවන්. ඒ හාමුදුරුවෝ විවිධ දේවල් කරනවා වෙන්න පුළුවන්. සාසනය රැක ගන්න ඕනි කියලා හාමුදුරුවෝගේ කුණු හොයන කියලා මිනිස්සු ගොඩාරිය කියලා පන්සලට ගිහිල්ලා කරන්නේ. අපි සාසනය ආරක්ෂා කරගන්න ඕනේ. අපි හාමුදුරුවෝ ආරක්ෂා කරගන්න ඕනේ. හාමුදුරුවෝ ආරක්ෂා කරගන්න ඕන නම් පිටින් හාමුදුරුවන්ගේ මොනවා හරි වැරද්දක් දැක්කට පස්සේ ඒ වැරද්ද මුළු සිංහල සමාජෙම දැනගන්නේ කොහොමද? ඒ හාමුදුරුවන්ට යමක් කියලා අවවාද අනුශාසනා කරලා හාමුදුරුවෝ එතනින් බේර ගන්නවා මිසක් එහෙම නෙමෙයිද කරන්න ඕනේ. මොකක් හරි දැක්ක ගමන් ඕක මුලින්ම ගන්ටාර ගහලා මුළු ගමටම කියනවා. ඒකද මෙතන සාසන උන්නතිය. සාසනය ආරක්ෂා කරනවා කියන්නේ. ඒක නිසා මේකතුනි හොඳටම අවබෝධ කරගන්න මේ සංඝයා වහන්සේ කියන්නේ කවුද කියලා දාන්න දෙන්නේ ඉස්සෙල්ලා. එතකොට ඔබ නිවසට ආරාධනා කරන්නේ කාටද? ඒ පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ. දෙවි බමුණු පවා වැඳ වැටිච්ච පින්වත් සාරිපුත්‍රයන් වහන්සේටම ආරාධනා කරනවා. මහා මොග්ගල්ලාණන් වහන්සේ ගැන අවබෝධ කරගන්න. ඉගෙන ගන්න. මම එදත් කිව්වා ඔබට පුළුවන් නම් පොත්පත් ගෙනල්ලා කියවන්න. උන්වහන්සේලාට. ඔබ ඔබගේ දරුවන්ට දෙන්න හදන්නේ කාව ගැනද මේ කියවන්නේ? මේ නළු නිලියෝ ටික. තමන්ගේ දරුවන්ගේ වීරියෝ ඉස්සරහට මේ නළු නිලියෝ. උන් යන තැනටම ගියහැගේ දරුවන්ට. මහා අපරාධයක් සිදු වෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ අපේ රහතන් වහන්සේලා ගැන පොත්පත් ලියවිලා තිනවද ලංකාවේ. ඔන්නව ගෙනල්ලා ටිකක් කියවන්න. මේ රහතන් වහන්සේලා මොනතරම් ශ්‍රේෂ්ඨද කියන එක අවබෝධ කරගන්න. දානයක් දෙන්න ඉස්සෙල්ලා ඒක කළා ඉන්න. දන් දෙන්න එපා දෙන්නම් වල වැඩක් නෑ අපරාධ සංදි. කොහොමද ලොකු දානයක් දීලා මෙච්චර විතර පිනක් ලබා ගන්න පුළුවන්. ඒ පින අනුමෝදන් කළා කියලා තමන්ගේ ඥාතිවරය ඉහළ යන්නේ නැහැ. හරියට දානයක් දුන්නොත් තමන්ගේ ඥාතිවරය අස්පනා අපිට ඉහළ යනවා. මේ පෙරේත වෙලා ඉන්න ඥාති කෙලින්ම දේවත් වලට යන්න පුළුවන්. හරියට දානයක් දුන්නොත්. ඒ දාන දෙන්න නම් ඔබ උන්වහන්සේලාගේ ගුණ අනුමෝදන් කරගෙන ඉන්න ඕන. ඔබ උන්වහන්සේලාගේ ගුණ දැනගෙන ඉන්න ඕන. මහා මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රබල ඉර්ධිමතේ. උන්වහන්සේගේ බුදුම තරහක් තිබුණේ අන්නේ ලබ්ධිකෝ. පුදුම තරහක් තිබුණේ. මහා කළු සංඝයා කියලා කියලා තියෙන එක. මොකද උන්වහන්සේ කාල වර්ණයි කළුයි. ඒ තරම් තරහයි ඇයි ඒ? 이르දිය පාල මිනිසුන් යහමඟට ගන්න. උන්වහන්සේ ගැන යමක් මම කියන්න. දවසක් බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට වඩිද්දි සක්‍රදේවිය පිළිගන්න ආවෙන්නේ. සක්‍රදේවිය දන්නේ නැහැ දැන් බුදුහාමුදුරුවෝ මේ දිව්‍ය ලෝකෙට වැඩලා බණ කියන්න මේ දිව්‍ය ලෝකෙට වැඩලා ඉන්නවා කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මුගලන් මහරහතන් වහන්සේට කියනවා මුගලන් සක්‍රදේවියන්ට දන්නන්න අපි ආවා කියලා. මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා උන්වහන්සේගේ තුලඟිල්ලෙන් විජයවත් පහයට තට්ටුවක් දානවා. සක්‍රදේවියට පයින් විජයවත් පහය කඩා වැටෙන්න යනවා කියලා. දැන් හිතාගන්න මොනතරම් බලයක් තිබිච්ච කෙනෙක්ද කියලා මොනතරම් ඉර්ධියක් තිබිච්ච කෙනෙක්ද කියලා. ඔය ඉර්ධිය කාටද තියෙන? සුපර්මෑන්ට, ස්පයිඩර්මෑන්ට තියෙනද ඔය ඉර්ධිය? ඒත් අපේ දරුවන්ගේ මොන දරුවද මේ සරියුත් මහ රහතන් වහන්සේ ගැන කතා කරන්නේ අවංකව කියන්නේ? අපි බෞද්ධයෝ. අපි සරණ ගිහලා ඉන්නේ බුදුහාමුදුරුවෝද? එහෙම නැත්නම් සුපර්මෑන්ද? අපි සරණ ගිය කෙනා නේද අපේ දරුවෝ හරියට බිලියම් කරන්නේ. නමුත් අපි දරුවෝ වැඩිපුර කතා කරන්නේ කාගෙන්ද? ස්පයිඩර්මෑන්, සුපර්මෑන්. එයි අපි අපේ දරුවන්ට ඒක දීලා නැහැ. දෙන්න අපි දන්නේ නැහැ. විනාශ වෙන්න යන සමාජයට තව පෝරදදා විනාශ වෙන පිරිසක් බිහි කරන්නමයි හදන්නේ. ඉතින් මේ වගේ දේවල් වලින් හොඳට අවබෝධ කරගන්න තියෙනවා. මේ අපේ ගොඩාක් දේවල් අපිට නැති වෙන්නේ යන්නේ. තමන්ව හදා වඩා ගත්ත අම්මට තාත්තට මරණින් පස්සේ පින් ටිකක් දී ගන්න තරම් තමන්ට ශක්තියක් නැති වෙනවා අන්තිමට. පෙරේතෝ වැහි නැහැලා ඉන්නවා ඊට පස්සේ. ඇයි මේ මිනිස්සු ගොඩ දාගන්න විදිහක් නැහැ. ඉන්නකලුත් පව් කරන පුළුවන් තරම් පව් කරනවා නැත්නම් පින් අඩුවෙන් කරගන්න. මරණයට පස්සේ මල පෙරේතෝ වෙලා කුස්සියක් ගන්න වැඩිහිලි වලවල් ගන්න ඉන්නවා. ඉතින් දරුවන්ට මේ දේවල් දීලත් නැහැ. දරුවෝ දන්නේ නැහැ පින් කරන්න විදිහක් මොකද. කෝල් එකක් දෙනවා හාමුදුරනේ මේ අපේ එක දානයක් තියෙනවා එනවද? මම වාහනේ ගෙවන්න දෙනවා එනවද? ඔන්න දාන්න හාමුදුරනේ මං එන්නම් මහත්තයා මං එන්න. ඔන්න දාන්නට ආරාධනා කරනවා. මේ හිතලා බලන්න වෙන දේවල් මේ සමාජයේ. දානෙට ආරාධනා කරන මොහොතේ හිතට Tamanට පින් ලැබෙනවා. Taman දානයක් දෙන්න හිතපු මොහොතේ ඉඳලා Tamanට පින් ලැබෙනවා. ඒකයි කියන්නේ දානයක් දෙනවා කියන එක මහ පුදුම දෙයක්. දානයක් දෙන්න හිතනවා ඔබට. අපි දානයක් දෙන්න දෙමහල්ල කතා වෙනවා. අන්න ඒ වෙලාවේ සිට ඔබට පින් වැඩෙනවා. හැබැයි අද අපේ මේ වැඩිපුර මිනිසුන්ට පින් වැඩෙනවා ඒ වෙලාවේ. ඇයි ඒ වෙලාවේ සිට හාමුදුරන්ට දෙන්නේ? අහවල් පන්සලේ හාමුදුරන්ට. ඒක හරියට. අර හාමුදුරන් කුරු ටික හොයාගෙන තියනවා නම් ওই ටික උතර දරබඩ ගාලා අතහැරලා දාන්න. මම ඇත්තට බොරුද කියන්නේ. ඔබ හොඳටම දන්නවා මේ දේවල් මේ සමාජෙ සිද්ධ වෙනවා කියන්නේ. එහෙනම් දාන දෙන්න පටන් දාන දෙනවා කියලා හිතන්න ගත්ත දවස් ඉඳලා මහා පාප කර්ම සමුදායක් කරගන්නවා.
කරගෙන දාන ඉවර වෙලා මොකද වෙන්නේ? ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා අර කරගත්ත පෞටි කර අර මේ පෙරේතට අනුමෝදන් කරනවා. දැන් තමන්ගෙන් කොහෙද පින් යන්නේ දැන්? ඉතින් තාමත් එහෙම තමයි. දාන 100ක් දුන්නත් ওই විදිහට ඒ පෙරේතයම තමයි. තමන්ට පින් ලැබිලත් නැහැ. ඒ අයට පින් ලැබිලත් නැහැ. දෙවියෝ සතුටු වෙලත් නැහැ. තමන්ට කිසි ලැබීමකුත් නැහැ. බුදුහාඳුරෝ කියන දන් දුන්නාම ලැබෙනවා කියලා අපිට නම් පේන්නේ ඇති ලැබීම. ඔන්න හිතෙන්න ගන්නවා තමයි. ඊට පස්සේ නිත්‍ය දෘෂ්ටික වෙනවා. බුදුන් වහන්සේ ගැන සැකමතු වෙන්න පටන් ගන්නවා. නිවනින් පුළුවන් තරම් ඈතට යන්න තමයි ඊට පස්සේ වෙන්නේ. ඒක නිසා පින්වතුනි මුලින්ම අවබෝධ කරගන්න සංඝයා වහන්සේ කියන්නේ කවුද? එතකොට ඔබ පන්සලට ගියාට පස්සේ ඒ පන්සල තථාගතයන් වහන්සේ වැඩ සිටින තැන. ඒ මිසක් මේ අහවල් තැන තියෙන පන්සල නෙමෙයි. බුදුහාමුදුරන්ට වන්දනා කරන වෙනම පිළිමයක් හදලා තියෙනවා. ඒ පන්සලේ ඒ ස්ථානයේ හිටන්න බුදුහාමුදුරන්ගේ ගඳ පිළියෙයි. එහෙනම් ඔබ යනකොට තථාගතයන් වහන්සේගේ ගඳ කිලිය සූඳුමත් කරන්න දෙයක් අරයි යන්න පුළුවන්. ආලෝකමත් කරන්න දෙයක් අරයි යන්න පුළුවන්. ජීවමාන තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියන හැඟීමෙන් කටයුතු කරන්න. මම මේ කතා කරන්නේ ප්‍රඥා ශාසනය ගැන නෙමෙයි. සීල ශාසනය ගැන කතා කරන්නේ. මොකද සීල ශාසනයත් හරියම වැදගත්. ප්‍රඥා ශාසනයෙන් විතරක් මේ නිවන් අවබෝධ කරගන්න ප්‍රඥා ශාසනය ඕනේ. නමුත් ප්‍රඥා ශාසනය විතරක් මදි සමාජ ජීවත් වෙන්න. යුතුයකම් ඉෂ්ට කරා. වගකීම් ඉෂ්ට කරා. එතකොට ඔබ පන්සලට ඇතුල් වෙනකොට ඔබ දැන් යන්නේ මේ ජේතවනාරාමයට ඇතුල් වෙනවා කියන හැඟීම. කොසල් රජුරෝ ජේතවනාරාමයට යන්නේ සියලු ආභරණ ගලවලා තියෙනවා. කොසල් රජුරෝ අපේ මිනිස්සු. මම කියන්නේ නැහැ මේ බැරහැලි ඇඳගෙන යන්නේ කියලා පන්සලට යන්නේ. කොසල් රජුරෝ ජේතවනාරාමයට යන්නේ සූසට ආවරණ තියෙන රජ කෙනෙක් යන්නේ ඒ කඩු කිනිදි ඒ හැම එකක්ම තියලා අර ඇඳුම් ආයිත්තන් ඔක්කොම තියලා මේ සාමාන්‍ය මනුස්සෙක් විදිහට තමයි ජේතවනාරාමයට ඇතුල් වෙන්නේ. කොසල් රජුරෝ එහෙම ඇතුල් වෙනවා. අපේ මිනිස්සු අද යන විදිහ හිතලා බලන්න. හේතුව ධර්මයේ නොදැනීම. අසුතවා පුතුජනෝ. සුතවත් ආර්ය ශ්‍රාවකයෝ නෙමෙයි පින්වතුනි. ධර්මයේ ශ්‍රවණය කළා නැහැ. යන්නම් වාලේ කරන්නම් වාලේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඔබ පන්සලට ඇතුල් වෙනකොට ඔබට ගහලා තියෙන්න ඕනේ නැහැ හිස්වතුන් පාවහන් ගලවන්න කියලා. ඔබ තථාගතයන් වහන්සේගේ අප්‍රමාණ භක්තියක් තියෙන කෙනෙක් නම් ඒක ඔබගේ ඉන්නේ ගැලවෙනවා. අද ඔබට උගන්වපු ගුරුවරයෙක් දැක්කම මේ තොප්පිය ගැලවෙන්න තොප්පියක් දාන්න කියලා. හිතමු දැන් නැගිටින්න නැගිටපන් කියලා නෙමෙයි නේද? ඒ දැක්කම නැගිටිනවා. ඒක තමයි ගරුත්වය. තථාගතයන් වහන්සේ කෙරෙහි ඔබට ඒ දේ තියෙනවා නම් ඒ භික්ෂු සංඝයා කෙරෙහි ඒ දේ තියෙනවා නම් ඔබ පන්සලට ඇතුල් වෙනකොට ඔබ තවත් පුද්ගලෙක්. දැන් ඔබ යන්නේ තථාගතයන් වහන්සේ බැහැදකින්. අප්‍රමාණ ගරුත්වය. තථාගතයන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා නම් ඔබට පුළුවන් මෙහෙම ඉස්සරහ ඉන්න. ඔබට පුළුවන් ද කියලා මම දන්නේ නැහැ. මේ ලෝකෙන කිසිම ජගතෙකුට දිව්‍ය ලෝක 6 හෝ බ්‍රහ්ම ලෝක 16 හෝ කිසිම ජගතෙකුට තථාගතයන් වහන්සේ ආ මූණට මූණ ඉන්න බෑ. මිනිස්යන්ට නම් ඉන්න පුළුවන් වෙයි. දෙවරුන් ඉන්නේ නැහැ එහෙම. අප්‍රමාණ ගරුත්වයක්. ඒකයි කියන්නේ එකත් පස්ව ඉන්නවා කියලා. එකත් පස්ව ඉන්නවා කියන්නේ තථාගතයන් වහන්සේ මෙහෙමනම් ඉස්සරහත් නෙමෙයි පස්සෙත් නෙමෙයි මෙන්න මෙහෙම. දැන් ඔබ පන්සලට ඇතුල් වුණා. දැන් ඔබ යන්නේ තථාගතයන් වහන්සේ බැහැදකින්. ඔබත් එක්ක කතා කරන එකක් නෑ තථාගතයන් වහන්සේ. නමුත් තථාගතයන් වහන්සේ වන්දනා කරනවා ඔබ ගිහිල්ලා. තථාගතයන් වහන්සේ නමක් දර්ශනයෙන් පවා දිව්‍ය ලෝකයේ යන තරම් වාසනාවකින් දෙන්නේ. තථාගතයන් වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් දිව්‍ය ලෝකෙ ගියා ඉන්නවා. තථාගතයන් වහන්සේගේ කටහඬ ඇහිලා දිව්‍ය ලෝකයේ ගෙම්බෝ ඉන්නවා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියන්නේ එහෙම කෙනෙක්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරද්දී ගෙම්බා ඉස්සරහට වෙලා ඒක අහගෙන හිටියා. තේරෙනවද? එහෙම නැහැ. මේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ඒත් නැහැ. නමුත් අර හඬ හරිම ප්‍රියයි. ඒ හඬ අහගෙන ඉන්නකොට ගොපලු දරුවෙක් අර කෙවිතක් අරගෙන යන්නේ ගොපලු දරුවෝ. ඒ යද්දි ගොපලු දරුවා දන්නේ නැහැ. කෙවිත තියලා තද කළා. ගෙම්බා හැමම මල. මැරලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. දිව්‍ය වේසෙන් ආවා ඊට පස්සේ අර ඉතුරු ධර්ම ටික ශ්‍රවණය කරා. ඒ මොහොතේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. බුදුහාමුදුරුවෝ මේක දිවසින් දැකලා මණ්ඩුක දිව්‍ය පුත්‍රයාට ධම්ම අවබෝධයෙන් ධර්මයේ දේශනා කළා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න ඵලයට පත් වුණා. එහෙනම් මේ දර්ශන මාත්‍රේ පවා මේ ලේසි පහසු ආගමක් නෙමෙයි අපි අදහන්නේ. ඒකයි මම සත්‍ය පහකට මම නම් ගණන් ගන්න නැහැ කවුරු හරි කිව්වොත් එහේ ආගම මාරු කළානේ. පස්දෙනෙක් ක්‍රිස්තියානි ආගමකට ගිහිල්ලා කොච්චර හොඳද? අවබෝධයක් නැතුව මේක ඉන්නවට වඩා හොඳයි පින්වතුනි එතනට ගිහිල්ලා තමයි ඉතින් ලැබෙන දේක් කාලා බීලා ඉන්නේ. හොඳද? අවබෝධයක් නැතුව මේ හිතන වැඩක් නෑ. කිසිම හරයක් ගන්න නැහැ ජීවිතේ. ලැබෙන්නේ නැහැ කිසි දෙයක්. මරණින් පස්සේ දෙමුත් නෑ. එහෙනම් දර්ශන මාත්‍රේ පවා දිව්‍ය ලෝකේ අරගෙන යන්න පුළුවන් දෙයක්. ශ්‍රවණ මාත්‍රේ පවා දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් වාසනාවක්. අන්න එහෙම ස්ථානයකට ඔබ ගියද? ගිහිල්ලා ඔබ තථාගතයන් වහන්සේ වන්දනා කළා. ඒ තථාගතයන් වහන්සේ වන්දනා කළාට පස්සේ ඊට පස්සේ එන්නේ හාමුදුරුවෝ මුණ ගැහෙන්නේ. ඒ හාමුදුරුවෝ දැන් කවුද? දැන් ජේතවනාරාමේ වැඩ ඉන්නව කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේ. පාසම මහ රහතන් වහන්සේ. උපාලි මහ රහතන් වහන්සේ. ඔය ආදි වශයෙන් 80 මහා සවුව වැඩ සිටිනවා. අන්න එහෙම කෙනෙක්ට තමයි ඔබ දැන් හම්බෙන්න යන්නේ. පින්වතුනි ඒ වගේ ಗುಣ කඳපත් තියෙන උත්තරමයක මුණ ගැහෙන්න යද්දී ඔබ කටයුතු කරන්නේ කොහොමද කියන එක ඔබ හිතාගන්න. ඒකයි ඔබ තුල වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි පින් වැඩෙන්නේ. නැත්තම් ඔබ නිකන් පුද්ගලයෙක් හම්බ වෙනවා කොහොමද මචං හොඳයි මචං
ඔය මට්ටමේ තමයි යන්නේ. මචං කියන කාට නෙමෙයි කතා කරන්නේ හාමුදුරුවනේ කියලා. නමුත් මයින්ඩ් එකේ තියෙන්නේ මොකක්ද? මචංම තමයි. වෙන වචනයක් පාවිච්චි කරනවා. කොහොමද පින් වැඩෙන්නේ? මම හාමුදුරුවන්ට වඳින්නේ පින්වතුනි මගේ නල්ල බිම තියලා. මම ඔබට එහෙම වඳින්න කියලා කියනව නෙමෙයි. අප්‍රමාණ ගරුත්වයක්. භික්ෂුන් වහන්සේ නමක් දර්ශනය වීම පවා මට නම් පුදුමාකාර වාසනාවක්. පුදුමාකාර ශාන්තියක්. ඇයි? අර භික්ෂුන් වහන්සේ නමක් දර්ශනය වෙනකොට මගේ සිහියට සංකල්ප නැగిලෙන්නේ කාවද? සරියුත් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේව දකින්න තියනවා නම් උදයවයි ඒත් ඇති පින්වතුනි. එහෙමනම් අන්න ඒ වගේ ලොකු ශ්‍රද්ධාවක් ඔළුවේ තියාගෙන ලොකු භක්තියක් ඔළුවේ තියාගෙන ඔබ ගිහිල්ලා හාමුදුරන්ට දානෙට ආරාධනා කරනවා. බලන්න මොන තරම් නිම්බිද කියලා ෆෝන් එකෙන් දානකට ආරාධනා කරන්නේ. බැරිම නම් කමක් නැහැ. නැගිට ගන්න බෑ පුටුවෙන් කමක් නැහැ. පින්වතුනි මානෙ කියන එක බිඳුවට දාලා වලින් තමයි මේ කටයුතු කරන්නේ. මානෙ කියන එක උඩට නැගලා තිබුණා. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් ඒ කාලේනේ මේ කාලෙදි ඒ කාලෙදි ෆෝන් තිබුණේ නැහැ නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ දේ. ඒ කාලේ ෆෝන් තිබෙච්ච නැති නිසා මිනිස්සු පන්සලට ගියා. ගිහිල්ලා දාන්න ආරාධනා කළා. ඉතින් දැන් ෆෝන් තියෙනවානේ. ඉතින් ගරුත්වෙන් ෆෝන් එකකින් ආරාධනා කළාම හරිනේ. ඒ කාලේ හාමුදුරුවෝ ගෙදරට වන්නකොට මේ කකුල් හොදනවා. අද නම් ලංකාවේ දැන්ට තාමත් ඒක තියෙනවා යන්තම්. මෙහෙදි තියන්න බෑ කියමුකෝ හාමුදුරුවෝ මේ ස්ථාගෙන අරගෙන ඉන්න නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. වියෝජනය කරනවා හැම නෙමෙයි. ඇයි එහෙම කරන්නේ? ඇයි අර මේ වඩින හාමුදුරුවෝ කකුල් හොදන්නේ? ඒවට හේතු තියෙනවා පින්වතුනි. ඔබගේ මානය ගොඩාක් ඉහළ තියාගෙන මේ ධර්මයේ මේ කටයුතු කරන්න ගියොත් ඔබට පින කියලා බින්දු මාත්‍රයක් ලැබෙන්නේ. අන්න ඒක නිසායි අර වඩින හාමුදුරුවන්ගේ කකුල් දෙක හොදලා ඒ කකුල් දෙක පිහිදාලා පාවඩයක් දාලා උන්වහන්සේව ගෙදරට වඩම්මගෙන යන්නේ ඒකයි. එතන කකුල් හොදන්න ඕනේ කවුද? අල්ලපු ගෙදර මිනිස්සයා. ගෙහිමියා. ඒකයි කිව්වේ. ගෙහිමියා ධාතු කරඬුව වඩම්මනවා නම් ඒ ගෙදර ඉන්න තවත් පිරිමි කවුරු හරි කෙනෙක් තමයි කකුල් දෙක හොදන්නේ හාමුදුරුවෝ. ඒකෙන් කියන්නේ මොකද්ද? ස්වාමීනි මම බොහොම මගේ මනස ගොඩාක් පල්ලෙහා තියලා ඔබ වහන්සේට මේ වන්දනා කරන්නේ. ඔබ වහන්සේ මගේ නිවසට වැඩලා මේ දාණය පිළිගන්න. ඒතර බොහොම පහත් මනසක් නෙමෙයි. අර මානෙ කියන්නේ ගොඩාක් පල්ලෙහාට දාලා නිහතමානීව තමයි දාන දෙන්නේ. දානෙට ආරාධනා කරන්නෙත් එහෙමයි. මේව හොඳට හිතට ගන්න තියෙනවා. හිතට අරගෙන එක දානයක් දීලා බලන්න. දානේ අවසානයේදී ප්‍රාර්ථනාවක් කරන්න. අලෝභ, අද්වේෂ, අමෝහ හැඟීමකින් ප්‍රාර්ථනාවක් කරන්න ඒක ඉස්ස සිද්ධ වෙනවාමයි. දානෙට ආරාධනා කරනවා. ඒකද ඉතින් ඔබට බුලත් හොයාගන්න බැරි නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒවා ඒ සියල්ල භෞතිකයි. නමුත් තමගේ මනසේ තියෙන ටික තමයි වැදගත්. දැන් හාමුදුරන්ට ආරාධනා කළා. හාමුදුරන්ට ආරාධනා කළා ඊට පස්සේ මොකද දැන් කරන්නේ? ගෙදර ආපෙලේ ඉඳලා තොරතෝංච නැතුව කියෝන එකද? එතනින් එහාට දැන් ඔබගේ හිතේ තියෙනවා එක දෙයක්. මම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙනවා. මම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙනවා කියන හැඟීම දැන් ඔබ තුල තියෙනවා. ඒ හැඟීමෙන් ගෙදර ඇවිල්ලා දෙන්න දෙමහල්ලෝ කතා වෙලා අනේ කොච්චර වාග්යක්ද අපිට මේක. සාරිපුත්‍රයන් වහන්සේ ගෙදරට වඩිනවා. හිතාගෙන ඒකට අදාළ කරුණු පිළියෙල කරනවා. හැම තිස්සෙම ඔළුවේ තියාගන්න සාරිපුත්‍රයන් වහන්සේ. වෙන කිසිම හාමුදුරු කෙනෙක් ඔළුවට ගන්න යන්න එපා. මොකද අනිත් මිනිස්සු ඔබගේ ඔළුවට කුණු දාලා ඉවරයි දැන්. ඒකයි අද මිනිස්සු කියන්නේ ඊට වඩා මේ ඔබම අහලා ඇති. ඊට වඩා හොඳයි අර මේ අනාථ නිවාසවල ළමයි ඉන්නවා එයාට දානයක් දෙමුවා කියන ඕන තරම් අහලා ඇති. හේතුව මොකද්ද? අසුතවා පුදුජනෝ. මේ පුදුජන පිරිස ධර්මය අහලා නැති නිසා. හත්ත පුදුජනයි මිනිස්සුන්ට තේරෙන්නේ. ඒ අරවත් පින් වෙනවා තමයි. හැබැයි අර වගේ කෝටි ගුණයක් පින් තියෙනවා මේ වගේ දෙයක් කරන්නේ. ඒකට හේතු තියෙනවා. නිතරම සිහිපත් කරන්න අනේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට අපේ ගෙදර දානයක් දෙන්න. එදාට ඔබ දානය පිළියෙල කරන්න. පුළුවන් තරම් දේවල් ඔබගේ අතින් පිළියෙල කරන්න. තව අයව සම්බන්ධ කරගන්න. දානි දෙන්න. ඒ අයට කැමැත්තෙන් එන්න දෙන්න. කරෝලයි බතුයි ප්‍රශ්නයක් නැහැ. මිරිස් හොදුයි බතුයි ප්‍රශ්නයක් නැහැ. Tamanට දෙන්න පුළුවන් දේ දෙන්න. වෑංජන 30ක් හදලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. මිරිස් හොදුයි බතුයි ඔබ පූජා කළා නම් හාමුදුරුවෝ මිරිස් හොදුයි බතුයි බලන්දලා උන්වහන්සේ නැවත පන්සලට වදින ඔබට වෛර කරන්නේ නැතුව එහෙමයි රහතන් වහන්සේ. කරන්න පුළුවන් දේ කරන්න. වටේ ඉන්න පිරිසට ආරාධනා කරන්න එන්න අපි ගෙදරට දානයක් දෙන්න. හාමුදුරුවෝ ගෙදරට වළම්වලා දානයක් දෙන්න. ඔබත් එන්න සහභාගී වෙන්න. මොකද බුදුහාමුදුරුවෝ දීමේ සහ බෙදීමේ ආනිසංස ගැන තමයි කතා කරන්නේ. දීම විතරක් නෙමෙයි දීමේ සහ බෙදීමේ ආනිසංස. ඒක නිසා යම් තැනක දානයක් දෙනවා නම් එතනට සහභාගී වෙලා එතනට උදව් උපකාර කළා ඒ දාණය බෙදන්න උදව් වුණා. ඒකත් මහත්ඵල මහානිසංස පුණ්‍ය කර්මය. ඔය විදිහට දැන් හාමුදුරුවෝ දාන්න කතා ආරාධනා කළා උන්වහන්සේලා දාන්නට වැඩියා. ඒ වැඩපු වෙලේ ඉඳලා ඔබ දකින්නේ උන්වහන්සේලා තුලින් කාවද? ආර්ය මහා සංඝයා වහන්සේ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ. මගේ ගෙදර හාමුදුරුවෝ 100ක් නමක දානයක් දුන්නා.
ඒ 100ක් නමටම හිටියේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සහ අනෙකුත් රහතන් වහන්සේ. බුදුහාමුදුරුවොත් වැඩියා. බුදුහාමුදුරුවෝ උදෙසා වෙනම විශේෂ වූ මණ්ඩපයක් පිළිවෙල කළා තිබුණා. පුටුවක් අනිත් පැත්තට පොල් රැහනක් ගාලා සුදු රෙද්දක් දාලා ඒක උඩ නෙමෙයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. මලින් ගැවසී ගත්ත පහන් ආලෝකයේ තියෙන ලස්සන කුටියක්. තථාගතයන් ගඳ කුටියක් තථාගතයන් වහන්සේ උදෙසා පිළිවෙල වෙලා තිබුණා. ඇයි? තථාගතයන් වහන්සේ වදිනවා. කොහෙන්ද වදින්නේ? මගේ හිතේ. දැන් මේ වැරදියට හිතන්න යන්න එපා. අර මහායානිකයන්ගේ වගේ මේ ආලේ විඥානයේ හිටපු මේ තථාගතයන් වහන්සේ වැඩියා කියලා. එහෙම වනේ තථාගතයන් වහන්සේ නැහැ. නමුත් අපේ හිත තුළ තාම උන්වහන්සේ වැඩි ඉන්නවා. උන්වහන්සේ උදෙසා මනහර කුටියක් පිළිවෙල කළා. හාමුදුරුවෝ 100ක් නමක් වඩිනවා දැන් පන්සලේ ඉඳලා. ඒ 100ක් නම උදෙසා මුතුකුඩ 100ක් යටින් උන්වහන්සේලා වඩම්මගෙන අප්‍රමාණ ගරුත්වයෙන් ඒ වැඩපු රහතන් වහන්සේලාගේ කකුල් හොදලා උන්වහන්සේලා ගේන කුඩ බොහෝම ගරුත්වයෙන් යුතුව අරගෙන පැත්තකින් තියලා උන්වහන්සේලා පාවහම් පළල හිටියනම් මානය බිමට දාලා ඒ පාවහම් අරගෙන පැත්තකින් තියලා උන්වහන්සේලාට පහසුකම් සැලසෙනවා ඊ ඇතුළට වඩින්න. දැන් උන්වහන්සේලාගේ ඇතුළට වැඩ සිටිනවා. දැන් මට පේන්නේ අර නායක හාමුදුරුවෝ වැඩපු මට පේන්නේම සාරිපුත්‍රයන් වහන්සේ වගේ. ඔබත් දකින්න. ඊට පස්සේ උන්වහන්සේලාට ඒ දානේ පූජා කරනකොට ඔබ ගුණ දකින්න. මම තව එක දෙයක් කියන්නම් මේවා දකින්න මේවා එකින් එක කියන්න අවශ්‍ය නැහැ පින්වතුනි. පොත් ගෙනල්ලා කියවන්න. ඒ රහතන් වහන්සේලා ගැන කතා කළොත් එළි වෙනකන් කතා කළා. ඒක ධර්ම කතා මේකෙදි කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේ. මම මේක ඉස්සෙල්ලත් මේක කියලා තියෙනවා. නැවතත් කියන්න. ඒක දෙවි කෙනෙක් හිටියා දිව්‍ය ලෝකේ. මේ දෙවියෝ 이르දියෙන් දීප්තියෙන් බබලනවා. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන වෙලාවේ හරියටම මේ ඉස්සරහම පේළියේ ඉඳගෙන කනහනවා. 이르දියෙන් බබලනවා. දීප්තිමත් හරිම දීප්තිමත් ශරීරය. බුදුහාමුදුරුවෝ දිවසින් දකිනවා මෙයාගේ මේ දිව්‍ය ලෝකෙට හේතුව මොකද්ද? ඒ වගේම උන්වහන්සේ දකිනවා ගව් ගානක් ඈත ඉඳලා තව දෙවි කෙනෙක් බණ අහනවා. මේ ගව් ගානක් ඈත යනකම් දැන් දෙවිවරු මේ දේව සභාවේ රැස් වෙලා බුදුහාමුදුරුවෝගෙන් බණ අහනවා. වෙලා බුදුහාමුදුරුවෝ මේක මාතෘකාවක් කරගන්න ඕනේ කියලා අර ඈත ගව් ගානක් ඈත ඉඳලා බණ අහන දෙවියන්ගෙන් අහනවා ඔබ දිව්‍ය ලෝකෙට ආවේ කොහොමද කියලා. අනිත් අයගේ දැන ගැනීම පිණිස අහන්නේ උන්වහන්සේ. උන්වහන්සේ මේකට දැකලා ඉවරයි හේතු. අනේ ස්වාමීනි මම මේ දිව්‍ය ලෝකෙට ආවේ මම මේක ඉස්සෙල්ලා ආත්මේ හිටපු රජ කෙනෙක්. මම උදේට දවල්ට රැට තුන් වේලටම මහා දානශාලාවක් පවත්වාගෙන ගියා. රටේ හිටපු හැම රටවැසියාටම මම කන්න දුන්නා. දර බලන්න 15000ක් හිටියා. කෑම හදන්න 15000ක් හිටියා. කෑම බෙදන්න 15000ක් හිටියා. මහා විශාල දානශාලාවකම තුන් වේලටම දුන්නා. එහෙම කළා තමයි පින්වතුනි මම ස්වාමීනි මම දිව්‍ය ලෝකෙට ආවේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ළඟ ඉන්න බබල ඉන්න දෙවියන්ගෙන් අහනවා. ඔබ මහා 이르දියෙන් යුක්තයි, දීප්තියෙන් යුක්තයි, වර්ණයෙන් යුක්තයි. ඔබ දිව්‍ය ලෝකෙට ආවේ කොහොමද? අනේ ස්වාමීනි මම කොතරම් වාසනාවන්තද. දවසක් පිඬුසිඟා වඩින අනුරුද්ධ මහරහතන් වහන්සේට මම බත් හැන්දක් පූජා කළා. පිඬුසිඟා වඩින අනුරුද්ධ මහරහතන් වහන්සේට මම බත් හැන්දක් පූජා කළා. ඒ පිනෙන් තමයි ස්වාමීනි මම දිව්‍ය ලෝකෙට ආවේ. දැන් හිතන්න බලන්න. මේ දානයක් දෙන්න හදනවා කියන එක මේ සුළුපටු දෙයක්ද කියලා. සුළුපටු දාන දීලා ඔය විදිහට දාන දීලා එහෙනම් ඔය කෙරුවාව කරන්න පුළුවන්ද කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් පූජා කරපු කෙනා අර දෙවියන් වගේ කෝටි ගුණයකින් බබල් ඉන්නවා ඉස්සරහට වෙලා. එහෙනම් පින්වතුනි ඔබත් දානෙ දෙන්නේ අන්න ඒ වගේ උත්තරමින්ට. ඔබ හිත දෝෂණය කරගෙන ඉවරයි මේ වෙන කෙනෙකුට දන් දෙනවා. ඒක නිසා අද පටන් ඔබ හොඳට හිතට ගන්න. ඒ ආර්ය මහා සංඝයා වහන්සේ ඔබගේ නිවසට වඩම්මලයි දාන්න දෙන්නේ. ඒ වගේම ආර්ය මහා සංඝයා වහන්සේගෙන් අහන ප්‍රශ්න විතරක් ඔබ උන්වහන්සේලාගෙන් අහන්න. ඔබම හිතලා බලන්න. සාරිපුත්‍රයන් වහන්සේ ඉන්න තැනකට ගිහිල්ලා ඔබට පුළුවන් ද අහන්න. මේ ලෝකේ තියෙන වල්පල් සාමාන්‍ය ප්ලේන් එක ආවම නෙමෙයි. ඔබ හොඳට හිතන්නේ මේ මොකද උනේ ප්ලේන් එක. දැන් සරියුත් මහ රහතන් වහන්සේට ඔබට ඇත්තටම පුළුවන් ද අහන්න. ඔය කියන්නේ. අර අල්ලපු ගෙදර මේ ලොකු ප්‍රශ්නයක් වුණාලු නේද හාමුදුරුවෝ. ඔය අහන්න පුළුවන්ද? නැත්නම් අපේ මිනිස්සු අහනවනේ කියන්නේ. ඒ කියන්නේ හිත තුල නැහැ අර දෙය. ඒක නිසා ඔබ හිත තුල ඇති කරගන්න. ගෙදරට වඩින ඒ ආර්ය මහා සංඝයා වහන්සේගෙන් ඔබට ඒ දේවල් අහන්න බෑ. හිත තුල ඒ වගේ ගරුත්වයක් තියෙනවා. එහෙනම් ඔබ අහන්න ඕනේ මොකක්ද? ඔබට අහන්නම දෙයක් තියෙනවා නම් අහන්න මොකද්ද? ස්වාමීනි පටිච්චසමුප්පාදය ගැන මට දේශනාවක් කරන්න අන්නේ මේ. බොහෝම ගරුත්වයෙන් යුතුව වික්ෂු සංඝයා උදෙසා දාන දෙන්න. රහතන් වහන්සේ හිතේ මවාගෙන වික්ෂු සංඝයා උදෙසා දාන දෙන්න. ඒ දානෙ දීලා උන්වහන්සේට පිරිකර පූජා කරා. ඒ පිරිකර පූජා කරලා අර තමන්ගේ මළගිය ඥාතියද සිංහල මොදන්. එක දානයක් හොඳටම ඇති පින්වතුනි. අර පහත් තත්ත්වයේ ඉන්න කෙනාව දිව්‍ය ලෝකෙට මෙයන්. ඔබ දන් දෙන්න දන් නැති එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ ඔබ කියලා කියන්නේ මෙතන ඉන්න පිරිස නෙමෙයි. බෞද්ධ පිරිස. දන් දෙන්න දන් නැතිකමයි ප්‍රශ්නේ. ඔය කියන විදියට දානයක් පූජා කරලා බලන්න මොනතරම් ආනිසංසදායකද. ඔබගේ ඥාතිවරුන්ට මොනතරම් වැඩදායක වේද කියලා. ඒ භක්තිය හිතේ මවා ගන්න උන්වහන්සේ ගැන ටිකක් කියවන්න.
ලංකාවෙන් පොත්පත් ටිකක් ගෙන්නගෙන උන්වහන්සේලා ගැන කියවන්නේ. අදුම තරමේ මැරෙන්න ඉස්සෙල්ලා සාරිපුත්‍රයන් වහන්සේ ගැන කවුද කියලාවත් අදුම තරමේ කියවගෙන මැරෙන්නේ. නැත්නම් ආයි කියවන්න හම්බෙන්නේ නැහැ. ඔබ ආයි මනුස්ස ලෝකෙකට එනකොට මේ බුදු දාසනේ තියෙන නිසන්නේ. මෙවැනි මිනිස්සු. මේ ධර්මය අහන හැම කෙනාටම මම කියන්නේ. ඔබට අයිති නැත්නම් ගන්න එපා. අයිති නම් ගන්න. එහෙනම් ඔන්න ඔය විදිහට දානයක් දීලා බලන්න. තමන්ගේ මලගේ ඥාතියෙක් ඉන්නවනම් ඒ ඥාතියව පන්නන්න බලාගෙන දන් දෙන්න එපා පින්නේ. ඒ ඥාතියව මක් කරන්නේ? සුඛිත මුදිත කරන අරමුණෙන් දන් දෙන්න. අපේ මිනිස්සු මම එදත් කිව්වේ ඒකනේ පර්පස්ලි දන් දෙන්නේ. හේතුවක් තියෙනවා දානෙ දෙන්න. නැතුව මේ ලේසියෙන් දානයක් දෙන්නේ නැහැ. තාත්තගේ 3 මාසේ දාන. ආච්චිගේ අවුරුද්දේ දාන. ඔය ආදි වශයෙන් මොකක් හරි හේතුවක් තියෙනවා. ඒත් කමක් නැහැ. ඒ හේතුව තියාගෙන හරි. ඒ මලගේ ඥාතියට හරියට පින්න දෙන විදිහට දානෙ දෙන්න. ඒ දානෙ දෙන්න නම් ඒක මහා කුසලයක් වෙන විදිහට මහා පිනක් සිද්ධ වෙන ආකාරයෙන් ඒ සිද්ධ කරන්න. ඒ සිද්ධ කරන්න ඔබ තුල පුදුමාකාර භක්තියක් තියෙන්න ඕනේ. ඒ භක්තිය ඇති කරන්න ඔබ තුළට ධර්මය ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ආර්ය මහා සංඝයා වහන්සේ ගැන පොඩ්ඩක් කියවලවත් තියෙනවා ඔබට දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් ඔබ දන්නේ නැහැනේ මේ කාටද දන් දෙන්නේ මේ මම කියනවා මහා සාරිපුත්‍රයන් වහන්සේ කියලා. ඔබට දැනෙන එක නමක් විතර වෙන්න පුළුවන් කෙනෙකුට. ඒකයි මම කියන්නේ කියවන්නේ. අද ඔබ මේ මහා ශ්‍රේෂ්ඨව සලකන දෙවිවරු පය පිහින පාපිස්සක් විතරයි උන්වහන්සේලා. අන්න එහෙම පිරිසක් තමයි අපේ ශාස්ත්‍රවල. එහෙනම් බුදුහාමුදුර ගැන කවර කතාවද? උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙහෙමනම් බුදුහාමුදුර ගැන කවර කතාවද? ඔය පල්ලි වලට ගිහිල්ලා, මුස්ලිම් දේවස්ථාන වලට ගිහිල්ලා, හින්දු දේවස්ථාන වලට ගිහිල්ලා මිනිස්සු වඳිනවා දැකලා තියෙනවා. බිම පෙරලිලා අද්දික් කරගෙන දන්න ගගහ කාටදේ වගේ සාරිපුත්‍රයන් වහන්සේගේ පය දුවිල්ලක් තරංග වටින්න පිළිස. අපි කොහොමද උන්වහන්සේට වඳින්නේ? ගාහනක් හිතලා බලන්න මේ. ඒ විදිහට කරලා බලන්න. දෙන්නම් වාලේ දෙන්න නැතුව ඒ විදිහට දානයක් දීලා තමන්ගේ මලගේ ඥාතියෙක් ඉන්නවනේ දීලා ආරංචි කරලා බලන්න මොනවා හරි ක්‍රමයකින් දැන් කොහෙද ඉන්නේ මම දන්නවා මෙතන ඉන්න දෙතුන් පිරිසකට දානයක් දෙන්න උවමනාවක් තියෙන මාත් එක්ක එයා සාකච්ඡා කරලා තියෙනවා ඒක නිසා තමයි මම අද මේ මුලින්මත් ගත්තා එක නමක් හොඳටම ඇති ඔබට වියදම් කරන්න බැරි අනිත් එක තමයි දාන දෙන්න ගියහම ගානක් නිම්මක් හිතේ තියාගන්න එපා ඒ දැන් ගොඩාක් පින් අඩු වෙනවා ගානක් නිම්මක් හිතේ තියාගන්න යන්න එපා කරන්න පුළුවන් ප්‍රමාණයෙන් දෙන්න ඔකේ දෙන වෙලාවට ගානක් නිම්මක් හිතට ගන්න යන්න එපා. ඒ දීමෙන් ඇති වැඩක් නැති. දෙන ප්‍රමාණයෙන් දෙන්න. හාමුදුරුවෝ එක් නමයි නම් ඒක නමක් හොඳටම ඇති. ඔය 7 නමක් වලට සාමීක කරන්න කියලා එහෙම එකක් නැහැ. හිතින් දාන දෙන්න පුළුවන් එකම හාමුදුරුවෝ කෙනෙක් නැහැ තමන්ට හිතින් දාන දෙන්න පුළුවන්. එහෙම ක්‍රම තියෙනවා. ඉතින් ඔබට පුළුවන් එක හාමුදුරුවෝ නමයි නම් ඒ එක හාමුදුරුවෝ නම් ඒ හාමුදුරුවන්ට බොහෝම ආදරයෙන් අපෝපස්ථාන කරනවා. උන්වහන්සේට දානමාන පූජා කරනවා. ඒ දෙක අමතක කරන්න එපා. අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් ඡන්දක් පූජා කරනවා කියනවා. මහා බල සම්පන්න දෙවි කෙනෙක් වුණා මරණයට. තථාගතයන් වහන්සේගේ කටහඬ ඇහිච්ච ගෙම්බා මහා බල සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් කියලා ඉපදුණා. අපි මොන තරම් වාසනාවක්ද. හැබැයි අපි අන්ධයෝ මැනින් කරලා තියනවා. ඔය අන්ධකමින් නිදහස් වෙන්නේ මේ ධර්මය ඇහෙන්නේ. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මෙතනින් ඉදිරියට මේ පිරිස මේ ධර්මය අහන පිරිස දානයක් දෙන්න. ඒ දේවල් ඉස්සෙල්ලා කරලා බලන්න. මොන තරම් ප්‍රීතියක්ද කියලා. 7 දවසක් නොකා හිටියේ හැටි. ප්‍රීතිය වළඳලා ජීවත් වෙන්න කරලා බලන්න.